දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝන් සුබදාසනක් සුබ දවසක් මා ප්‍රිය මිත්‍රණියෝ ඔබ හැම දිනාටම අද සුභාරතිය ආරම්භන්න ආරාධනා කළ අපේ සහෘද මිතුරු සම්නිමේදක ඉරෝෂන් මම ස්තුතියි ඔබට බබනන්ද ගමගේ. ඉතින් මා ප්‍රිය මිත්‍රණියෝ සුභාරතිය සංවාද මණ්ඩපයෙන් අපි කතා කරන්නේ හැම විටම සමාජ කතිකාවතේ තිබෙන ඔබට වැදගත් ඒ වගේම එහි යථාර්ථය හරය තෝරා දෙන්න දැනුම් සම්භාරයක් උදේ පාන්දර තිලන කරන්න. මේ තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ජාතිය මහ ගුවන්විදුලිය සිංහල ස්වදේශ සේවය හරහා අපි ඔබට සුභාරතිය සංවාද මණ්ඩපය සමීප කරන්නේ. දැන් මේ දවස්වල මේ කතිකා ගොඩක් තිබෙනවා. ප්‍රධානම කතිකාව කොවිඩ් පිළිබඳව. ඒ අතරතුරත් ජීවිත ආරක්ෂා කරගන්න, නිවැරදිව ජීවත් වෙන්න, හොඳ ආහාර වේලක් ගන්න, අපේ රටේ කෘෂිකර්මාන්තය හදන්න, පරිසරය සුරක්ෂිත කරන්න මේ කියන හැම දෙයකටම වැදගත් වෙන කාරණයක් අතිගරු ජනාධිපතිතුමන් මතක් කරලා තිබෙනවා. ඒ තමයි රසායනික පොහොර ඉවත් කොට කාබනික පොහොර වලට වැඩියෙන් බර තබලා කෘෂිකර්මාන්තය ඉතාම ඉක්මනට ගෙනියන්න. එහෙම කරනකොට නිකන් නෙවෙයි ගොවියා සුරක්ෂිත කරන්න වැඩපිළිවෙලක් හදන්න. මේක නිකන් පටන් අරන් අතාරින්න නෙවෙයි. එහෙම එතුමන් දැඩි තීරණයක් කරන් තිබෙනවා. ඒක සමාජ සුභවාදී තීරණයක්. පොළොවට, පසට, ගොවියාට, රටට සෙතක් වෙන්න තමයි එතුමන් එහෙම කියලා තියෙන්නේ. ඉතින් ඒක ජනාධිපතිවරණට කලින් තිබුණු පොරොන්දුවක ප්‍රතිඵලයක්. ඒ නිසා දැන් මේ පිළිබඳව කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. කොහොමද මේ පොහොර භාවිතාව නිවැරදි කරගන්නේ? එතකොට මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට හානියක් නොවන්න මේ දේවල් කළමනාකරණය කරන්න කොහොමද කියන කාරණේ තමයි සංවේදී නායකයෙක් විදිහට ජනාධිපතිතුමන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. දැන් මේ කාරණා වටා ගෙතුණු විද්‍යාත්මක පසුබිම, එහි තිබෙන යථාර්ථය මේක අපි දන්නේ 100%ක් දන්න අයත් එක්ක කතා කරන්න සුභාරතියත් සූදානම් වෙලා ඉන්නවා. අපි ප්‍රවේශයක් ලබා ගන්න බලමු ගරු කුෂිකර්ම අමාත්‍යතුමා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙන්න මෙහෙම අදහසක් පළ කරනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි රසායනික පොහොර ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම. මේ වෙනකොට අපි රටක් හැටියට අපි පොහොර මෙට්‍රික් ටොන් මිලියන 1.3ක් අපි වසරකට ආනයනය කරනවා. අපි ඉස්සර මුලින් ආනයනය කරේ මෙට්‍රික් ටොන් මිලියන 5ක් විතර. අපි 2015-16 කාලේ පොහොර සහනාධාරයෙන් ඉවත් වෙච්ච කාලේ අපිට රටට ආනයනය කරපු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් විතර. මේ සහනාධාරයේ දීමත් එක්ක ගොවීන් අධික ලෙස පොහොර අවභාවිතා කරා. මේ පොහොර භාවිතය 100%කින් වැඩි වුණා. ඇත්තෙන්ම මේකේ තියෙන ප්‍රශ්නය තමයි පොහොර අවභාවිතාව. දැන් අපි මේ කාරණේ සම්බන්ධයෙන් අපි කියන්න ඕනේ මේ පොහොර ආනයනය නතර කිරීම කිව්වත් එක්කම රටේ ගොවි ජනතාව විශාල බියක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ වගකීම යුතු තනත්ත හැටියට මම මේ රටේ ගොවි ජනතාවට වගකීමකින් කියනවා කිසිසේත් පොහොර නැති වෙයි කියන අනිසි බියක් ඇති කරගන්න එපා. අපි මේ යල කන්නේට අවශ්‍ය පොහොර ටික දැන් අපි ගෙන්නලා ඉවරයි. අපි මේ කන්නේ ජූලි මාසේ වෙනකන් මේ යල කන්නේට අවශ්‍ය සියලු පොහොර ටික අපි ගෙන්නලා ඉවරයි. මේ වෙනකොට ඔබ වගා කරලා තියෙන එලවලු තේ පොල් රබර් ඒ සියලු භෝග සඳහා අවශ්‍ය පොහොර ටික අපි ආනයනය කළා ඉවරයි අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ ඔබ වගා කරලා තියෙන භූමියේ වගා කරලා තියෙන කිසිවක් පිළිබඳව ඔබ අනිසි බියක් ඇති කළගත යුතු නැහැ. ඔබට අවශ්‍ය පොහොර ටික මේ වෙනකොට අපි පොහොර සමාගම් ආනයනය කරලා ගෙන්නලා ඉවරයි. අපි මේකට මුහුණ දෙන්න වෙන්නේ ඊළඟ මහ කන්නේට. ඒතර ඊළඟ මහ කන්නේ ඉඳලා තමයි අපි ගොවියට පොහොර දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට දැන් මම මේ මාධ්‍ය හමුවට එන්නේ අපේ රටේ කාබනික පොහොර ආනයන කරුවන් සමග කරන සාකච්ඡාවෙන් පස්සේ. අපේ රටේ මහා පරිමාණ කාබනික පොහොර ආනයන කරුවන් ඉන්නවා. අපි ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ මෙතෙන් එන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය වහාම වැඩි කරන්න.
ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය පියවර ගන්න මේ වෙනකොට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා කඩිනමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න යනවා. අපි ඔබට කියන්න ඕනේ නිසා ඊළඟ මහකන්නෙත් ගොවියන්ට පොහොර පිළිබඳ අනිසි බියක් ඇති කළ යුතු නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට රජයක් හැටියට රටේ ජාතික ආර්ථිකයට බිලියන 821ක් දායාද වෙන මේ ශ්‍රේෂ්ඨත් එක්ක විහිළුවකට සැලකිල්ලකට නොගෙන ඉන්නව නෙවෙයි අපි. ඒ නිසා වගකීමකින් රජයක් හැටියට කියනවා අපි රසායනික පොහොර ආනයනය කරන්නෙත් නැහැ. ගොවියට පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නෙත් නැහැ කියන සහතිකය අපි මේ රටේ ගොවි ජනතාවට ලබා දෙනවා. හොඳයි, ඒ තමයි කෘෂිකර්ම ගෞරව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළ කළේ. දැන් මේ විෂය පිළිබඳව අපි සුභාරතී ආරම්භයේදී ඔබට කිව්වා මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය අතිගරු ජනාධිපතිතුමා එය රටට සුබවාදීව ගෙන අපේ යෝජනාව අපේ විවිධ පැතිවලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙවර මේ පොහොර පිළිබඳව වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඒ හා බැඳුණු තාමත් වැදගත් කාරණේ පිළිබඳව තිබෙනවා. ඒ තමයි පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා ක්‍රිමිනාශක භාවිතාන් පිළිබඳ නියාමන සියල්ලක යොදු කරන රාජ්‍ය අමාත්‍යාංශය. එහි රාජ්‍ය අමාත්‍යවරයා අධිනීතිඥවරයෙක්, දේශපාලන ශාස්ත්‍රයේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. වගේම අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරනවා පොහොර කඩවලට භූමියට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව එක්ක සෙරප්පු දෙක දාගෙන ගිහිල්ලා මිනිස්සු එක්ක කතා කරලා බලන කෙනෙක්. අපි දැන් සූදානම් ගරු රාජ්‍ය අමාත්‍ය මොහාන් පීද සිල්වා මහතුමන් සම්බන්ධ කරගන්න. සුබදාසනක් ගෞරව මහතුමනි. සුබෝදෑසනක් මොදසංකර් සුබෝදෑසනක්. ඇත්තටම දැන් ඔබතුමාගේ විෂය සම්බන්ධව මේ තිබෙන කාරණාත් එක්ක අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර තිබෙනවා රටට සෙතක් වෙන්න මේ තීන්දුව తీරණටිය ගන්න. කොහොමද ගෞරව මහත්තුමනි මේ සම්බන්ධ වර්තමාන තත්ත්වය? මේක මදුශංක සමහර අය කියන මේක හදිස්සියේ දුරදිග ඔබලා ගත්ත තීන්දුවක් කිය ජනාධිපතිතුමා. ඇත්තටම එහෙම එකක් නෙවෙයි. දැන් අපි කවුරුත් පිළිගන්න ඕන කාරණයක් තමයි එතුමා 2019 ජනාධිපතිට ඉදිරිපත් වෙනකොට ඒ වගේම ජයග්‍රහණය කරලා අපි 2020 අගෝස්තු මාසෙ විච්ච මහමැතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි අපේ ප්‍රතිපත්ති හැටියට ඉදිරිපත් කරේ රට හදන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල. දැන් මේ වැඩපිළිවෙලේ අතිගරු ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ රජය අපි රජයක් හැටියට අපි දක්වලා තියෙනවා මොකක්ද අපේ පොහොර පිළිබඳ අපේ ප්‍රතිපත්තිය. එතෙන්ද විශේෂයෙන්ම අපි කියන්නේ නිරෝගී සහ ඵලදායී ප්‍රවේශය බිහි කරන්න නම් අපි රජයක් හැටියට අපිට වාක්‍යමක් තියෙනවා අපේ මිනිස්සුන්ට වසවිෂෙන් තොර ආහාර වලක් දෙන එක. ඒක මිනිස්සුන්ට දෙන අයිතියක්. අපි ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා කරන යෝජනාව තමයි අපේ කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික ප්‍රයෝදාන කරන්න ඕන කියන කාරණා. දැන් ඔබ දැකලා ඇති අතිගරු ජනාධිපතිතුමා බොහෝ වෙලාවට අපේ රටේ කෘෂි කර්මාන්ත කෘෂි ආර්ථිකය පිළිබඳව ලොකු විශ්වාසයකට කටයුතු කරනවා. ඉතින් අපි අපේ සෞභාග්‍ය දැක්මේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව විදාහිනින් ඉදිරියට අපි ඒ අය අනුමත කරා. ජනාධිපතිවරයෙක් අපි ජයග්‍රහණය කරා, මහමැතිවරයෙක් ජයග්‍රහණය කරා. ඉතින් එතකොට දැන් අපිට සිද්ධ වෙනවා මේ වැඩපිළිවෙලට යන්න. ඉතින් ඇයි ජනාධිපතිතුමා ඒ කාරණේ කිව්වේ එහෙම? දැන් මේක කියන්නේ හේතුවක් තියෙනවානේ. දැන් අපි ඔයාලා බලන්න සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඇත්තටම අපේ රටේ මේ රසායනික පොහොර, කුමිනාශක, වල්නාශක දීම ඒවා වැඩි වෙලා තියෙන නිසා අද හොඳ වතුර ටිකක් බොන්න ජනතාවට අයිතිය නැති වෙලා තියෙනවා. ගංගාල දෝලවල් වල අපේ මේ රසායනික ද්‍රව්‍ය පිරීලා. ඉතින් එතකොට අනිත් පැත්තෙන් ඒක නිසාම මිනිස්සු බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. දැන් රසායනික පොහොර භාවිතා කරමින් ඒ රසායනික පොහොර භාවිතා කරපු ආහාර ප්‍රයෝජන ගන්නකොට ඒ පානීය ජලය පානය කරනකොට මිනිස්සුන්ට පිළිකා රෝග, වකුගඩු රෝග, ඒ වගේම දැන් අහලා තියෙන නිල්ද රූපත්, ඒ වගේම දැන් ඉපදෙන දරුවන්ට බරපතල අක්ෂයාබාධ මේවා ගොඩක් තියෙනවා. ඒ නිසා මේ සියලු කාරණා පදනම් කරගෙන තමයි අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ. අනිත් පැත්තෙන් අපි දන්න කාරණේ තමයි දැන් අපි රටක් හැටියට ගත්තොත් අපි මේ ලෝකේ අනිත් රටවලට වැඩිය අපි රසායනික පොහොර භාවිතා කරනවා වැඩි. එහෙම වැඩි වුණාට අපි දන්නවා අපේ රටේ අස්වැන්න එහෙම අපි බලාපොරොත්තු වෙන ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තේ පැහැදිලිවම මේ සියලු කාරණා පදනම් කරගෙන අපේ රටේ දැනට භාවිතා කරන රසායනික පොහොර අඩු කරලා සම්පූර්ණයෙන් නවත්තලා සම්පූර්ණයෙන්ම කාබනික පොහොර පිළිබඳව කාබනික පොහොර යොදාගෙන කරන වගා ප්‍රචලිත කරන්න ඕන කියන තීන්දුව ඉදගෙන. ඉතින් ඒ නිසා දැන් මේ කන්නේ මේ යලකන්නේදී අපි යම් පොහොර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ලබා දීලා ඉදිරි අවුරුද්ද මහකන්නේ දලා අපි පැහැදිලිවම අතිගරු ජනාධිපතිතුමා සහ අපේ රජය අපි තීන්දුවක් කරන් තියෙන්නේ රසායනික පොහොර භාවිතා කරන එක නවත්තන්න. ඕක තමයි දැනට තියෙන තත්ත්වය.
හොඳයි ගරුමාතුමනි ඇත්තට මේ කාරණාත් එක්ක මා දැක්ක එක් තැනක ඔබ සඳහන් කරලා තිබුණා ගෙවුණු කාලේ තාමත් වැදගත් කාරණයක් ඒ තමයි මේ ගොවි ජනතාවට අපි ගරු කරනවා අපි හැමදාම ආදරෙයි. ඒක ඇත්ත වගේම ඇතැම් තැන්වල මේ පොහොර භාවිතය පිළිබඳව නියාමනයක් නොමැතිකමෙන් පරිසරයට නැත්නම් පොළොවට විශාල ප්‍රමාණයක් යනවා. අපතේ යමක් සිදු වෙනවා විශාල ප්‍රමාණයක් මුදල් වෙන් කරනවා ගන්න මේකත් අවධානයට ලක් යුතු කාරණයක් නේද? ඔව් ඒක ඇත්තටම දැන් අපේ රටේ ගොවීන්ගේ යම් අනවබෝධයක් එහෙම නැත්නම් වැරදි මතයක් තියෙන වැඩිපුර පොර දැම්මම වැඩිපුර අස්වැන්නක් ලැබෙනවා. ඉතින් ඒක නිසාම සමහරක් අය වැඩිපුර පොර දාන්න පිළිමිලා තියෙනවා. නමුත් අපි දන්නවා ශාකයකට එහෙම නැත්නම් වගාවකට අවශ්‍ය කරන යම් පොර ප්‍රමාණය ශාකයට උරා ගන්න පසේ සංයුතිය ඉතාම වැදගත්. නමුත් අපි පිළිගන්න ඕන දැන් මේ වෙනකොට අපි කියන කාරණයක් නෙවෙයි මේ රටේ පාංශු විශේෂඥයෝ කියන කාරණයක් තමයි අද වෙනකොට මේ රටේ අධික පොර භාවිතාව නිසා පස ගොඩක් ආම්ලික වෙලා තියෙනවා. ඉතින් ඒ ආම්ලික වෙලා තියෙන නිසාම දාන පොර පොළොට වගාවට උරා ගන්න නැහැ. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට ඒ පොර ඒදීගෙන ගිහිල්ලා ජලයට එහෙම නැත්නම් වෙන අපේ තැන් වලට එකතු වෙලා බරපතල පාරිශුද්ධ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපි බරපතල විදියට අපි අපේ ඔළුවට ගන්න ඕන කාරණයක් කියන එක අපි මේ රටේ ගොවි ජනතාවට කියනවා. ඉතින් ඒ නිසා විවිධ කතන්දර මොනාය කොහොම කිව්වත් මේක අතිගරු ජනාධිපතිතුමා බොහොම සත්භාවයෙන් ගත්ත තීන්දුවක්. මේ තීරණය ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි. දැන් මේක අපේ දැන් විවිධ විවේචන කරන මේක කිසිදු වැඩපිළිවෙලක් නැතුව ගත්ත තීන්දුවක්. එහෙම නැත්නම් මේක සමහර අය මම දැක මේක ආණ්ඩුවට රසායනික පොහොර ගෙන්නන්න සල්ලි නැති නිසා මේ රසායනික පොහොර ගේන්න එක නැවතුවා කියලා විවිධ අය කියනවා. මේක එහෙම තීන්දුවක් නෙවෙයි. අපි දන්නා මේක අපිට යම් කාලයක් යනකම් බරපතල විවේචන වලට ලක් වෙන තීන්දුවක්. නමුත් අපි ආණ්ඩුවක් හැටියට අපිට ජනප්‍රිය තීන්දුව වල ඉඳගෙන කටයුතු කරන්න බෑ. අපි මේ රට වෙනුවෙන් තීන්දුවන්න ඕනේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව අරන් තියෙන රට වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රට බේරගත්ත නායකයෝ දෙන්නෙක්. ඒ නිසා මේ නායකයෝ පිළිබඳ විශ්වාසය දාලා කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපේ කුෂිකානන්ද මැතිතුමා, මහින්දානන්ද අලුත්ගම මැතිතුමා විශාල මහන්සියක් අරගෙන මේ කටයුත්තට අපිට ලොකු ශක්තියක් ලබා දෙනවා කියන කාරණාත් අපි කියන්නට ඕන. හොඳයි විශේෂාර කරු රාජ්‍ය අමාත්‍යවරුනි බොහොම ස්තුතියි අද සුභාරතී සංවාද මණ්ඩපයට සහභාගී වීම ගැන. බොහොම ස්තුතියි. හොඳයි අපි කතා කළේ පොහොර නිෂ්පාදන සැපයීම මහා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් පීද සිල්වා මැතිතුමා සමග. දැන් උදේ 7:16 වෙලාව සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි දැන් අවධානය යොමු කරන්නේ තවත් වැදගත් චරිතයක් වෙත. මේ තමයි දැන් මේ විෂය පිළිබඳව කතා කරද්දී ඒ වගේම මේ ගැන තිබෙන දැනුමත් එක්ක යද්දී අපි දැන් සම්බන්ධ කරගන්නවා සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රයන්ත යාපා මැතිතුමා සමග. සුබෝදෑසනක් ගරු මැතිතුමනි අයබෝවන්. සුබෝදෑසනක් ආබෝවන්. ඇත්තටම දැන් මේ රසායනික පොහොර පිළිබඳව තිබෙන තත්ත්වය සහ ප්‍රශ්නය ඒ වගේම කාබනික පොහොර භාවිතාවෙන් අපි ඉස්සරහට යන්න ගන්න උත්සාහය ජනාධිපතිතුමාගේ තීන්දුව සහ රටට සුබවාදී තීන්දුව මේ පිළිබඳ විෂයානුබද්ධ කරුණු පැත්තෙන්ම අපි කැමති ප්‍රවේශයක් ලබා ගන්නවා ඔබතුමා. ඇත්තටම දැන් මේ ඔය පොහොර දැන් කෘෂි කර්මාන්තයේ ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි කෘෂි රසායන කෘෂි රසායන භාවිතා කරගෙන යන කෘෂි කර්මාන්තයේ. එතකොට මේ කෘෂි රසායන කෘත්‍රිම කෘෂි රසායන වලට ප්‍රධාන වශයෙන්ම අයත් වෙනවා කෘත්‍රිම පොහොර. මේ විද්‍යාගාරවල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන කෘත්‍රිම පොහොර. එතකොට ඊට අමතරව කෘත්‍රිම වල්නාශක, කෘත්‍රිම කෘමිනාශක වගේ සම්පූර්ණ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය. ඇත්තටම මෙන්න මේ කෘත්‍රිම මේ ක්‍රමය ලෝකයට ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වුණේ 1943. දෙවන ලෝක යුද්ධය ඉවර වෙන්න ඕන මෙන්න කියලා තියෙද්දි. එතකොට ඇත්තටම අපි මෙතෙන්දී කල්පනා කරන්න ඕන ඇත්තටම විද්‍යාඥයෝ හැටියට සහ සාමාන්‍ය ජනතාව දේශපාලඥයෝ හැටියට මේ කෙලින්ම විද්‍යාව ඇඳගෙන මේ කෘත්‍රිම කෘෂිකර්මයකට 1943 ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් මහා පරිමාණ වැඩකට අත ගැහුවේ ඇයි කියලා. ඒතර ඇත්තටම දැන් මේ වැඩසටහනට අත ගැහුවේ විශාල ආධාර ඇතිව ප්‍රධාන ලෝකයේ තියෙන ප්‍රධානම බහුජාතික සමාගම් දෙකක් වන ලෝකයේම තියෙන විශාලම සමාගම් දෙකක් වන ෆෝඩ් මෝටර් රථ සහ රොකෆෙලර් කියන සමාගම් දෙකත් එක්ක. ඒතර අපි බලන්න ඕන ඒකෙන්ම අපිට තේරෙනවා මේ සමාගම් දෙක තනිකරම ධනවාදී ආර්ථික යටතේ තියෙන බහුජාතික සමාගම් දෙකක්. ඒ සමාගම් වල එකම අරමුණ ලාභය උපරිම කිරීමම පමණයි. එහෙම නැතුව සමාජ ආර්ථික
පරිසර සෞඛ්‍ය මේවා ගැන සලකන්නේ නැතුව ලාභය උපරිම කිරීමේ අරමුණෙන් පවත්වාගෙන යන සමාගම්. ඒතකොට ඒ සමාගම් තමයි වැඩේට අත ගැහුවේ. ඒතර මේ නෝමන් බොලොක් කියන මහාචාර්යවරයා ඇමරිකාවේ කෘෂි විද්‍යාඥයා ප්‍රධාන කොටගෙන තමයි මේ ක්‍රමය ලෝකෙට හඳුන්වුවේ 1943. ඇත්තටම මේ කෙටි කාලීනව මේ ක්‍රමය ඉතාමත්ම සාර්ථක වගේ පෙනුණා. ඉස්සෙල්ලම හදපු මේ තිරිඟු මෙක්සිකෝවේ තිරිඟු පර්යේෂණ ආයතනයේ හදපු තිරිඟු දෙගුණයක අස්වැන්නක් දුන්නා. ඒ විශේෂ තිරිඟු විශේෂය අභිජනනය කරන ලද තිරිඟු විශේෂයෙන්. ඒකට තනිකරම කෘත්‍රිම රසායනික පෝර ඒවා භාවිතා කරලා තමයි මේක නිෂ්පාදනය කරේ. ඉතින් අස්වැන්න දෙගුණ වුණා. ඊට පස්සේ මේ ක්‍රමවේදය ලංකාවට ආව, ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශ වගේ ප්‍රදේශ වලට ආවේ ඇත්තටම මේ 1960 දශකයේ මුල භාගයේ. ප්‍රධාන වශයෙන්ම ඉන්දියානු කෘෂි විද්‍යාඥ මහාචාර්ය ස්වාමිනාഥන් වගේ විද්‍යාඥ මේකට මූලික වුණා. මේ ආසියානු කලාපයට මේ නව තාක්ෂණය, මේ ඇමරිකානු තාක්ෂණය අරගෙන එන්න. එතකොට හරි. දැන් අපි 1965 විතර ලංකාවට මේ තාක්ෂණය ආවහම ඉතාමත්ම සත්භාවයෙන් ඒ කාලේ හිටපු ප්‍රධාන අපේ නායකයෝ ඩඩ්ලි සේනානායක වගේ අගමැතිවරු සත්භාවයෙන් මේක ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් කියලා මේක පෙනිලා මේක ලංකාවේ ව්‍යාප්ත කරා. එතකොට ශ්‍රී ලංකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේක ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න කටයුතු කරා. ඒ හේතුව නිසා අපිට පෙනුණ මුලදී ඇත්තටම ලංකාවේ අස්වැන්න විශාල වශයෙන් වැඩි වුණා. නමුත් විද්‍යාඥයන්ට පෙනුණ මේක කෙටි කාලීනව විසඳුමක් පමණයි, දීර්ඝ කාලීනව මේක සම්පූර්ණ අනිත් පැත්තට යන්නේ. මොකද හේතුව තමයි මේ පස අතරම අපේ ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන්ම අපේ පෘථිවිය විසින් දායක කරලා තියෙන ලද සම්පත් දෙකක් තියෙනවා. ඒ තමයි පස සහ ජලය. පස සහ ජල සම්පත දෙක නැතුව අපිට ආහාර නිෂ්පාදනය කළ නොහැකි. ප්‍රායෝගිකව කිසිසේත්ම කරන්න බෑ. පස සහ ජලය සම්පත ආරක්ෂා කරගන්නේ නැතුව ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් අපි කරගෙන ගියොත් දිගටම එකෙන් වෙන්නේ පස සහ ජලය විනාශ වීම. එතකොට අපිට ඊට පස්සේ මේ ආහාර නිෂ්පාදනය කරගන්න කිසිම මාධ්‍යයක් ස්වභාවික සම්පතක් නැති වෙනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. දැන් මේ රසායනික කෘෂි කර්මාන්තය මේක ලෝකෙට දායාද කරන ලද විද්‍යාඥයෝ, බටහිර විද්‍යාඥයෝ මේක තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්තා මේගොල්ලෝ 1960 දශකයේ අවසන් වෙනකොට මේගොල්ලෝ තේරුම් ගත්තා මේක දීර්ඝකාලීනව හරියන වැඩක් නෙවෙයි. කෙටි කාලීනව හොඳයි. නමුත් ඒගොල්ලෝ දැක්කා මේකෙන් කොයිතරම් පස විනාශ වෙනවද කියලා. කොයිතරම් ජල සම්පත දූෂණය වෙනවද, විනාශ වෙනවද කියලා. එතකොට මේ හේතුව නිසා ජල සම්පත විශාල වශයෙන් කෘෂි කර්මාන්තය වෙනුවෙන් භාවිතා කරන්න පටන් ගත්තා. ලෝකේ ජල හිඟයකට ප්‍රධානම හේතුව උනේ මෙන්න මේ කෘෂි කර්මාන්තය. මොකද ලෝකයේ තියෙන භාවිත කළ හැකි පිරිසුදු ජලයෙන් 70%කට වැඩි දැන් යනවා කෘෂි කර්මාන්තය සඳහා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න නිසා මේක බටහිර රටවල් වලටවත් මේක දීර්ඝ කාලීනව කරගෙන යන්න බැරි කෘෂි කර්මාන්තයක් ලංකාවට කිසිසේත්ම කරගෙන යන්න බෑ. හේතුව තමයි මේ කෘෂි කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය කිසිම දෙයක් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. 100%ක්ම අපි පිටරටින් ගේන්නේ. පෝර, එතකොට කෘමිනාශක, වල්නාශක මේවා 100%ක්ම පිටරටින් ගේන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි මේක දුරදක්නා තීරණයක්, මේක ඊට කලින් ගත යුතුව තිබුණු තීරණයක්. මේ හේතුව නිසා මේ කෘෂි කර්මාන්තය නිසා මේ ලංකාවේ 1965 ඉඳලා මේ කරපු කෘෂි කර්මාන්තය නිසා මේ අපේ තියෙන වගා කළ හැකි ආහාර නිෂ්පාදනය කළ හැකි බිම් වලින් 60%කට වැඩිය විනාශ වෙලා තියෙන්නේ. මේ කෘෂි කර්මාන්තය නිසා, මේ රසායනික පොහොර නිසා, මේ රසායනික කෘමිනාශක, වල්නාශක මේවා නිසා, ඒකීය භෝග වගාව නිසා මේකත් එක්ක ආපු. ඉතින් මේකෙන් අපිට තියෙන බිම් ප්‍රමාණය 60%කට වැඩිය මේ වගා බිම් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ. එතකොට එන්න මේ වගා බිම් විනාශ වෙනවා. වගා බිම් විනාශ වෙනකොට ගොවියෝ කියනවා මේකට කොච්චර පෝර දැම්මත් වැඩක් නැහැ, අස්වැන්න අඩු වෙනවා. එතකොට පෝර වැඩියෙන් දානවා. දැන් අවුරුදු 10කට විතර කලින් දාපු පෝර ප්‍රමාණය වගේ දැන් බොහෝ භෝග වගා සඳහා අවුරුදු 10කට කලින් දාපු ප්‍රමාණය වගේ පෝර 2-3 ගුණයක් දානවා. සමහර ඒවාට 6 ගුණයක් දානවා පෝර. ඒත් අවුරුදු 10කට කලින් ගන්නපු අස්වැන්න ගන්න බෑ. ඊටත් වැඩිය අඩුයි අස්වැන්න. ඉතින් මේක වෙන්නේ දැන් ඇත්තටම උදාහරණයක් හැටියට ලංකාවේ අපේ වාර්තා තියෙනවා, ලෝකෙම වාර්තා තියෙනවා 2014ට කලින් විතර ලංකාවේ පොහොර දාලා තියෙනවා මේ සාමාන්‍ය පොහොර භාවිතය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 300 ඉක්මවලා තියෙනවා. එතකොට ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් පවා මේක 100ට අඩුයි. ඕස්ට්‍රේලියාවේ මේ පොහොර භාවිතා කරන ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 60කටත් වැඩිය අඩුයි.
ඇමරිකාවේ කිලෝග්‍රෑම් 70ක් පමණ. ඉතින් එතකොට අපි මේ කිලෝග්‍රෑම් 300ක් විතර ඊටත් වැඩිය පෝර දාලා තියෙනවා හෙක්ටයාරයකට. ලේසි නෑ වැඩේ. තේරෙනවා. ඒකයි වැඩි. එතකොට මේකෙන් හැබැයි අපේ අස්වැන්න නම් අඩු වෙලා නැහැ. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල වී අස්වැන්න ගත්තොත් එහෙම අපේ අස්වැන්න වගේ 3 ගුණයක් විතර වැඩි. ඒකෙන්ම තේරෙනවා පෝර වලින් අස්වැන්න වැඩි කරන්න බෑ කියන එක. අස්වැන්න වැඩි කිරීම සඳහා පෝර පමණක් නෙවෙයි තවත් වෙනත් සාධක ගොඩක් පස සහ ජලය සහ පරිසරයෙන් සපයන සාධක ගොඩක් බලපානවා. ඒ නිසා ඇත්තම කියනවා නම් මේ කෘෂි කර්මාන්තයේ දිගටම කරගෙන ගියොත් වෙන්නේ අපිට 100% පෝර ආනයනය කර අනිත් කෘමිනාශක වර්ණනාශක ආනයනය කර මේ කෘෂි කර්මාන්තය කරගෙන යනකොට අපිට තියෙන මේ වගාබිම් ප්‍රමාණය එන්න පිරිහෙනවා. එතකොට වෙන්නේ මේ වගාබිම් අතාරිනවා ගොවියෝ. රජයට කරගන්න දෙයක්වත් නැහැ මේවා අතහරිනවා. ඇත්තට ආන්තික බිම් හැටියට අපේ හෙක්ටයාර් ලක්ෂ 5කට වැඩිය අතහැරලා දාලා තියෙනවා. ඒ අතහැරලා දාලා තියෙන්නේ මෙන්න මේ වැරදි කෘෂිකාර්මික ක්‍රම නිසා. ඒකෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා මේ වගාබිම්. එතකොට වගාබිම් නැති වෙන්න මේ වගා කළ හැකි බිම් නැති වෙන්න ඇත්තටම මේක කාන්තාර කියන්නේ නැතුව ඒකට කියන්න බයට අපි කියනවා මේකට ආන්තික බිම් කියලා. ඒතරම කාන්තාරකරණය තමයි මේ වෙන්නේ. එතකොට වගාබිම් කාන්තාරකරණය වෙනකොට ගොවියෝ පෙළඹෙනවා වනාන්තර එලි කරන්න. අයි ගොවියන්ට දැන් වගා කරන්න තැනක් ඕනනේ. අනිවාර්යෙන්. එතකොට ගොවියෝ යොමු වෙනවා වනාන්තර එලි කරන්න. මොකද මේ සරුසාර බිම් කලින් වගා කරපුවා විනාශ වෙලා. දැන් ඒපාර වනාන්තර එලි කරනවා. ඉතින් මේක දීර්ඝ කාලීන බරපතල පරිසර ප්‍රශ්නයක්. හොඳයි මහාචාර්යතුමා මට ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මේක පොදු ජනතාව අතර සමාජයේ තියෙන කතිකාවතක් මම ඔබෙන් අහන්නේ. විශේෂ බාර ඔබ ඉන්න නිසා. දැන් මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි ලංකාවේ එකවර මේ දේ කරන්න ගියාම හෝ කරාම මේ වගා කරන අයට තියෙන ප්‍රශ්න ටික ඇත්තටම ප්‍රතිඵලය ගන්න බැරි වෙයිද? මේ වගාවේ එන අස්වැන්න හානි වෙයිද? එහෙම වුණොත් කොයි තැනකට බලපෑම එයිද? මෙන්න මේ කාරණේ පොඩි පිළිතුරක් අපිට අවශ්‍යයි. දැන් මෙතන මෙහෙමයි. අපි ඇත්තටම අපි දේශපාලනඥයෝ හැටියට වෙනම කල්පනා කරන්න ඕන, විද්‍යාඥයෝ හැටියට වෙනම කල්පනා කරන්න ඕන. ඒතර විද්‍යාඥයෝ හැටියට, කෘෂි විද්‍යාඥයෝ හැටියට, කෘෂි විශේෂඥයෝ හැටියට අපි කල්පනා කරනකොට දැන් අපිට තියෙන්නේ මෙන්න මෙච්චරයි. අපිට ඇත්තටම දැන් රජය විශාල වශයෙන් කල්පනා කරලා තීන්දුවක් අරන් තියෙනවා මේ වෙන ක්‍රමයක් නැහැ. රසායනික වලින් තොර ක්‍රමයට යනවා හැර කියලා. එතකොට ඒ සඳහා කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඇති. මේවා ඇත්තටම මේ ආවට ගියාට ගන්න තීරණ නෙවෙයි. රජයක් කවදාකවත් එහෙම තීරණ ගන්න නැහැ. එතකොට අපිට තියෙන්නේ විද්‍යාඥයෝ හැටියට මේ රජයේ තීරණයට අභියෝග කරන එක නෙවෙයි. රජය කියනවා නම් දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට කරන්න ඕනේ. එතකොට ඔබතුමා අහනවා ප්‍රශ්නයක්, ඒක වැදගත් ප්‍රශ්නයක්. ඔක්කොම අහන ප්‍රශ්නයක්. මේ ක්‍රමයට කරොත් අස්වැන්න අඩු වෙනවද? ඇත්තටම මේ කාබනික කෘෂිකර්මයෙන් අස්වැන්න අඩු වෙන කතාව අවුරුදු 30කට 40කට ඈතට ගියපු කතාවක්. ආපස්සට ගියපු කතාවක්. කාබනික කෘෂිකර්මාන්තයේ ලෝකෙට හඳුන්වලා දුන්න හැටි අපි කාබනික පොහොර කියලා අපි මේ ඇත්තටම භාවිතා කරේ සත්ව අපද්‍රව්‍ය ගොම. එතකොට එළු පොහොර, කුකුල් පොහොර, මේ වගේ පොහොර, අස්ස පොහොර, ඒ වගේ කොළ පොහොර වගේ. එතකොට මේ වගේ ඒවයින් ඊට පස්සේ කොම්පෝස්ට් කියලා ඒවා දි รา පත් කරවලා හදාගන්න ක්‍රමයක් හදාගත්තා. ඉතින් මේවා ඊටාත්ම ප්‍රාථමික කාබනික පොහොර. මේ ප්‍රාථමික කාබනික පොහොර වල ඇත්තටම මේ ශාක වලට අවශ්‍ය පෝෂක මුදාහරින වේගය අර රසායනික වල හදන පොහොර වලට වැඩිය අඩුයි. බොහොම අඩුයි. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අලුතෙන් නිෂ්පාදනය කරන ලද අලුත් භෝග අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් කියනවා හයිබ්‍රිඩ් මේ භෝග වර්ග කියලා. ගොවියොත් කියන්නේ මේකට එහෙම තමයි හයිබ්‍රිඩ් භෝග වර්ග කියලා. අලුතෙන් තියෙන ඔක්කොම වී එළවලු වර්ග ඔක්කොම ඒවා විශේෂයෙන්ම මේ අභිජනනය කරන ලද භෝග වර්ග අස්වැන්න වැඩි කිරීම සඳහා. ඒකට ඒ භෝග නිෂ්පාදනය කරනකොට කෘෂි විද්‍යාඥයෝ හැම වෙලෙම බැලුවේ අස්වැන්න වැඩි කිරීම. කලින් තිබිච්ච සම්ප්‍රදායිකයකට වගේ අස්වැන්න 2 ගුණයක් වැඩි ඒවා. ඒක හරි. ඒතර මේ අස්වැන්න විශාල වශයෙන් හදන භෝග ඒ වැඩිපුර අස්වැන්න හදන්න විශාල වශයෙන් මූලද්‍රව්‍ය ඉල්ලා හිටිනවා. එතකොට ඒ මූලද්‍රව්‍ය වේගයෙන් සපයන්නත් සිද්ධ වෙනවා. ඔව්. ඒක පහසුවෙන්ම කරන්න පුළුවන් රසායනික පොහොර වලට. ඒක අර පරණ කාබනික පොහොර වලට ඒක කරන්න බැරි වුණා. මොකද කාබනික පොහොර ඒවා පෝෂක මුදාහරින්නේ ඉතාමත්ම හිමි. එතකොට අර ගහට අවශ්‍ය වේගෙට මේක දෙන්න බැරි වුණා. ඒ නිසා මේ අර අභිජනන හයිබ්‍රිඩ් භෝගවල අස්වැන්න පරණ ඒ කාබනික පොහොර භාවිතා කිරීමෙන් තුලින් අඩු වුණා. ඒ අඩුවීම 30% විතර දක්වා ගියා. ඔව්. ඊට පස්සේ
මේ මම කියන්නේ අවුරුදු මේ 30කට 40කට විතර කලින් ආසන්න කාලේ. ඔව් එතකොට ඊට පස්සේ විද්‍යාඥයෝ මේක තේරුම් අරගෙන විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම කල නොහැක්කක් නොහැක කියන මතේ ඉඳගෙන තමයි විද්‍යාව කරන්නේ. එතකොට ඒකෙන් අපි කාබනික පොර අතෑරියේ නැහැ. විද්‍යාඥයෝ අතෑරියේ නැහැ. අපේ සමහර විද්‍යාඥයෝ අතෑරින්නේ නැති. හැබැයි ලෝකේ විද්‍යාඥයෝ මේ කාබනික කෘෂි කර්මාන්තය අතෑරියේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නේ හඳුනාගත්තා. ඒගොල්ලෝ මොකද කරේ? අර අස්වැන්න වැඩි ඒ නූතන හයිබ්‍රිඩ් භෝගවලට අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න ඒ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේගයෙන් අවශ්‍ය වෙලාවට සපයන කාබනික පොර නිෂ්පාදනය කිරීම සඳහා පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ අද වෙනකොට මේ දැන් මේ 21 වෙනි සතවර්ෂයේ අද වෙනකොට ලෝකයේ තියෙන කාබනික පොහොර වල අස්වැන්න අර රසායනික පොහොර වලට වැඩි අස්වැන්න වැඩි ගන්න අස්වැන්නක් තියෙන කාබනික පොහොර ලෝකෙ නිෂ්පාදනය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, එතකොට ජර්මනිය, ඕස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය වගේ ඊශ්‍රායලය වගේ රටවල් වල ඉන්දියාවේ පවා මේ පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසා මේ අපි දැන් මේ කාබනික පොහොර කියලා කියන්නේ අපේ සමහර ගොවීන්ට සාමාන්‍ය ජනතාවට වැරදි මතයක් තියෙනවා. කාබනික පොහොර කියලා කියන්නේ කුණු ටිකක්, කොම්පෝස්ට් ටිකක්, ගොම ටිකක්, ওই ටික කියලා. නෑ. දැන් කාබනික පොහොර මේ ඒ රටවල් වල නිෂ්පාදනය කරලා තියෙන්නේ ලස්සන වාජනවල, ලස්සන පැකට්වල, ලස්සන බෝතල් වල දාලා දියර, ඝන, පෙලට් මේ වගේ එක එක විදියට එනවා. එතකොට ඒ කාබනික පොහොර සහ රසායනික පොහොර අතර වෙනසක් නැහැ. ඒ දීර්ඝ කාලීනව ගත්තාම ඒ නූතන කාබනික පොහොර වලින් කිසිසේත්ම අස්වැන්න අඩු වෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව අස්වැන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න ඕන. මම හිතන්නේ මේ වැරදි මතයක් මම හිතන්නේ යනවා අපි ඇත්තටම අවුරුදු ඒක තමයි තියෙන වැරදි මතය. කිසිසේත්ම අස්වැන්න අඩු වෙන්නේ නැහැ. ඇත්තටම ඔබතුමන්ලා වගේ මේ සම්බන්ධව දැනුම තියෙන අයගේ වැදගත්කම මේක හරි වටින කාලයක්. මොකද සමහරු මේක දේශපාලන වශයෙන් ගන්නවා. සමහරු මේක ආණ්ඩු විරෝධීව ගන්නවා. දැන් අපිට අවශ්‍යතාවය තිබෙන්නේ යථාර්ථය, නිවැරදි දෙය සමාජයට ජනගත කරන්න. මොකද ආණ්ඩු හැමදාම තියෙන්නේ නැහැ. මොනම ආණ්ඩුවක්වත් කැමති නැහැ Tamanට අයහපතක් කරගන්න. දැන් ඒ සියලු කාරණා එක්ක අපි තවත් පැත්තකට ගියොත් බැලුවොත් මහාචාර්යතුමනි දැන් ලංකාවේ කෘෂි කර්මාන්තයේ තාමත් මිහිර තැනක් වෙනවා. අපි කෘෂි කාර්මික රටක්. එතකොට මේක මානසික වශයෙන් ගොවියන්ට, වගාකරුවන්ට ගන්න ඕන සිතුවිල්ලක් තිබුණයි තමයි මේ තීන්දුව తీරන ගන්නේ රටට, පසට, අපට, ඔබට, හෙටට ගැලපෙන්න. අන්නේ දැඩි ධනාත්මක සිතුවිල්ලට ගියොත් මේ කාරණේ අපිට සාර්ථක කරගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. දැන් බලන්න කල්පනා කරන්න ඕන අපි තුමු මම ගොවියෙක් නම් මම ගොවිතැනින් නම් ජීවත් වෙන්නේ. මගේ දරු පවුල මම ගොවිතැනින් නම් ජීවත් කරන්නේ. මට තියෙනවා නම් අපි හිතමු හෙක්ටයාර එකක ඉඩමක්, ගොවිපලක්. හෙක්ටයාර එකක ගොවි බිමක්. ඒක මගේ පුතෙක් ඉන්නවා නම් මගේ ඉන්න පුතත් ගොවි කම තමාගේ රැකියාව හැටියට තෝරගන්නවා නම් මගේ පුතාට මගේ ඉඩම දෙනකොට මගේ තාත්තගෙන් මම ගන්න තත්ත්වයේම ඉඩම තබාගෙන පුතාට දීම පියෙක්ගේ වගකීමක්. එහෙම නැත්නම් තාත්තගෙන් හොඳ ඉඩමක් අරගෙන හොඳ සරුසාර ගොවි බිමක් අරගෙන ඒක හූරා කාලා වැරදි කෘෂිකාර්මික ක්‍රම පාවිච්චි කරලා ගොවි බිම විනාශ කරලා වගා කරන්න බැරි තරමට විනාශ කරලා තමාගේ දරුවට දීම පවා ඊටමත්ම ආත්මార్థකාමී වැඩක්. ඒතකොට තමාගේ දරුවටවත් මේ ගොවිතැන කරගෙන යන්න බැරි වෙනවා. මෙන්න මේක අපි කල්පනා කරන්න ඕන. මොකද ඇත්තටම අපිට තියෙන බිම් ඊටාත්ම සීමිතයි. ලංකාව කියලා කියන්නේ මේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රසීලය වගේ අතිවිශාල බිම් ප්‍රමාණයක් තියෙන රටක් නෙවෙයි. ජනගහන ඝනත්වය අතින් ලංකාවේ ඇත්තටම මේ ලංකාවේ ඉන්නේ 19 වෙනි තැන ජනගහන ඝනත්වය. ඒ තරම් අපේ බිම් ප්‍රමාණය අනුව ජනගහනය වැඩි. ඒ නිසා එක් ගොවියෙකුට තියෙන ගොවිපලක බිම් ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ තියෙන සීමිත බිම් ප්‍රමාණය පරිස්සම් කරගෙන ඒත් එක්කම තමාගේ තියෙන භූගත ජලය, ඒ ප්‍රදේශයේ තියෙන ගංගා ඇලදොල තමා පාවිච්චි කරන ජලය පිරිසිදුව තබාගෙන මතක තියාගන්න අපි කවදාකවත් අමතක කරන්න හොඳ නැහැ. මේ ජල සහ පාංශු සම්පත නැත්තම් අපිට මේ අපේ ශිෂ්ටාචාරය පවත්වාගෙන යන්න බෑ. මොකද ආහාර නිෂ්පාදනය සඳහා මේ දෙක කෙලින්ම ඇමිනිලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම විනාශ කරගෙන කරන ගොවිතැනක් කියලා කියන්නේ ඇත්තටම ඒක හරියට අර අත්තිවාරම කඩ ගයක් හදනවා වගේ වැඩක්. ඒ නිසා ඒක කල්පනා කරන්න ඕන කෙටි කාලින විසඳුම් කෙටි කාලින ලාභ ඒක ඇත්තටම ගැළපෙවි. මේ සම්බන්ධයෙන් අපි හිතමු ව්‍යාපාර කරන කණ්ඩායමකට. නමුත් ගොවියාට
රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ දීර්ඝකාලීන විසඳුමක්. ඇත්තටම අපි මේ තියෙන බිම් ප්‍රමාණය විනාශ කරලා දැන් බලන්න ලංකාවේ අපිට තියෙන වගා බිම් වලින් 60%කටත් වැඩිය මට මතක විදිහට හරියටම 62ක් අපේ වගා බිම් ප්‍රමාණයක් අපි විනාශ කරලා නැහැ. එතකොට දැන් මේ බලන්න අපේ දරුවන්ට ඉදිරි පරම්පරාවල නූපන් දරුවන්ට තියෙන ඒ බිම් තමයි අපි විනාශ කරලා තියෙන්නේ. ඉතින් ඒක කොයි තරම් අපරාධයක්ද කොච්චර ආත්මార్థකාමී විදියටද අපි මේ වෙනකන් අපේ ඉඩම් මේ ස්වභාවික සම්පත අපි පාවිච්චි කරලා තියෙන්නේ. මේක කවදාකවත් කරන්න හොඳ නැහැ. මේ වගේ වැඩ මොකද හේතුව තමයි අපි ජීවත් වෙලා අපි මැරිලා යාවි ඉදිරි පරම්පරාව සඳහා මේ රට තිබිය යුතුයි. මේ රටේ මහ පොළව පස ජල සම්පත තිබිය යුතුයි ඉදිරි පරම්පරාවේ ජීවනෝපාය සඳහා. මේක කාන්තාරයක් කිරීම ඉතාමත්ම බරපතල අපරාධයක්. ඒ නිසා මේ තීරණය අපි මෙහෙමයි. දැන් මේ තීරණය මූලදී අපි හිතමු අපිට තුවාලයක් තියෙනවා. වේදනාකාරී. ඒ තුවාලෙට ප්‍රතිකාර කරනකොට ඊටත් වැඩිය වේදනාකාරී. නමුත් ප්‍රතිකාර කරන්නේ නැතුව තුවාලේ වේදනාව දිගටම තබා ගන්නවද? වේදනාව ඊටාත්ම උහුලන්න බැරි තරමට මේකට ප්‍රතිකාරයක් කළා තුවාලේ සනීප කරගන්නවද කියන එක පිළිබඳව අපි තීරණයකට එන්න ඕන. මේක මුලදී මේ දැන් පරිවර්තනය වෙනකොටම අමාරු වෙයි. දැන් අපි විද්‍යාත්මක හැටියට කල්පනා කරන්න ඕන මෙන්න මේ අමාරුම කාලේ කොහොමද ගොවියන්ට උදව් කරන්නේ? මේ අමාරුම කාලේ අර ලෝකයේ තියෙන අති නවීන කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ තාක්ෂණය අපිට තියෙනවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට ඕනෑතරම් තියෙනවා. අපිට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් රටට අවශ්‍ය ප්‍රමාණය විතරක් නෙවෙයි අපනයනය කරන්න නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය තියෙනවා. මම ඒක වගකීමෙන් කියන්නේ අමුද්‍රව්‍ය ලංකාවේ වුණ තරම් තියෙනවා. හොඳයි. ඉතාමත්ම පැහැදිලි සාර්ථක එවැගේම විවිධ මතවලට ගැලපෙන හිතන්න පුළුවන් පිළිතුරක්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සබරගම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රයන්ත්‍යාපා මහත්මයාණනි. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි වටිනා අදහස් සුභාරතියට එක්කලාට. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔබ සුභාරතිය. හොඳයි. උදේ 7:35 වෙලාව දැන් සුභාරති සංවාද මණ්ඩපයේ සිංහල ස්වදේශ සේවය ඔබට කැඳවාගෙන එන්නේ රටට ඔබට හෙටට වැදගත් තීන්දුව తీරන පිළිබඳව අද සුභාරතියෙන් අපි කතා බහ කරන්නේ. මසුරන් දෙරන ආකාසේ අරුසේම අත නොවෙහසා බඩ කට පුරවමු කොම නොයිදි මලේ අත පොරවා හැමදාම තන්නි වේද විදුලිය කෙටුවාම පොළොව බය වේද මම බිම බැලුවාම මූද ගොඩ වේද ගොඩ රැළ ගැසුවාම ගිනියාද අලසව හැඩුවාම වැවකට මුලයිලා සෙල්ලා බිහිවීම දුකකට මුලයි මුද දස්නා නොලැබීම සාගතයට මුලයි දහදිය නොසැලීම
කරකුම්මා දවස සියලුන් නැතිවීම සාගතයට මුලයි දහදිය නොසැලීම කරකුම්මා දවස සියලුන් නැතිවීම සාගතයට මුලයි දහදිය නොසැලීම කරකුම්මා දවස සියලුන් නැතිවීම නිවා දැනුම් පවස පුවත් රැගෙන විගස පුරා සවන් රසින පියා හඹන දසත ස්වදේශීය සේවයයි උදාන කරාවයයි උදේ 7:40 වෙලාව දැන් සුභාරතී සංවාද මණ්ඩපයත් සමගින් ඉන්නේ. සාගතයට මුලයි දහඩිය නොසැලීම කියලා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කළේ. ඉතින් අපි කතා බහ කරන්නේ අද දවසේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව වඩාත් රටට පස්සට ඔබට අපට ගැලපෙන කෘෂි කර්මාන්ත යුගයක් නැත්නම් පොහොර භාවිතයක් කාබනික පොහොර භාවිතයක් කියන්නේ කොහොමද කියලා. දැන් මේ කාරණා පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන් මේ තීන්දුව ගන්නකොට රටේ රාජ්‍ය නායකයා විදියට ලේසි වැඩක් නෙවෙයි. තර්ජන අභියෝග ගොඩක් තියෙනවා. හැබැයි තීන්දුව අරගෙන තිබෙනවා. දැන් මේ හා සමගාමීව මේ මතයත් එක්ක දීර්ඝ කාලයක් සමාජය යහපත් කරන්න දැනුම්මත් කරන්න මහන්සි වෙච්ච කෙනෙක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් තමයි පූජ්‍ය අතුරුලිය රතන නායක ස්වාමින් වහන්සේ. අපි දැන් උන්වහන්සේව සම්බන්ධ කරගන්නවා. සුබදෑසනක් අවසරයි අපේ හාමුදුරනේ. සුබ උදෑසනක් වේවා. අපේ හාමුදුරනේ මට මතකයි ඔබ වහන්සේ මා එක්කම සුභාරතී සංවාද මණ්ඩපයකදීත් අදහස් පළ කළා. පාර තොටේ රැස්වීම් වල කඩපිල් වල අපි දැක්ක දීර්ඝ කාලයක් මේ මතයට ඔබ වහන්සේ මේ රට දැනුවත් කරනවා. දැන් ඇත්තට මොකද හිතෙන්නේ මේ ගත්තු තීරණය පිළිබඳව? මම හිතන්නේ තීරණය ගැන මම ඉතින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ මේක ගයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කෙටි කාලයක් තුල මේ ප්‍රශ්නේ කොහොමද ක්‍රියාවට නගන්නේ කියලා. ඉතින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අත් වශයෙන්ම එතුමා ඊටාම අධිෂ්ඨානශීලීව නිර්භයව කිසිම පැකිලීමකින් තොරව තීරණයක් ගත්තා. අත් වශයෙන්ම තීරණයක් ගන්නකොට එහෙම තීරණ ගන්න ඕන. ඊළඟට ඒකත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි ඇති වෙන අර්බුද සහ ප්‍රශ්න. ඉතින් ඒකට සැලසුමක් හදන එක තමයි ප්‍රශ්නය. ඉතින් ඒක කරන්න සැලසුම තියෙනවා නම් සැලසුම හැදෙනවා නම් සති දෙකක්වත් ඇතුළත සම්පූර්ණ සැලසුම හදන්න ඕන. ඒ කියන්නේ ඒකට ලොකු කාලයක් යන්නේ නැහැ. අත්‍යවශ්‍යම අදාළම පුජ්‍යලයෝ මම හිතන්නේ 6-7 දෙනෙක් 5-6 දෙනෙක් අවශ්‍ය වෙයි. ඒගොල්ල විධිමත් විදියට සැලසුම හැදුවොත් මම හිතන්නේ මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක මම දකින්නේ රුසියානු විප්ලවයේ වගේ ඊටත් එහා ගියපු මහා විප්ලවයක්. මේක මුළු මහත් මේ ලෝකයටම මේ බරපතල අර්බුදයක් බව පේන්න තියෙනවා. ඉතින් විශාල අර්බුදයක්. හොඳ අපේ හඳුනන ඇත්තටම දැන් මේ සැලැස්ම හදා ගන්නව නම් ගොවි ජනතාවගේ පැත්ත, සාමාන්‍ය ජනතාවගේ පැත්ත වගේම කර්මාන්ත කියන අංශ තුනම කොහොමද ඇත්තටම සම්බන්ධීකරණය කරගන්නවා නම් අදහසක් ඔබ වහන්සේ එකතු කරන්නේ? අත වශයෙන්ම දැන් මේකෙදි පළමුවෙනි දිනේ අර මුලින් කිව්ව දේ තමයි කියන්න ඕන සැලැස්ම. දැන් අපි ගමුකෝ මේකේ දැන් ගොඩාක් අය කතා කරන්නේ පොහොර ගේන්න මම කියපු සාකච්ඡාවල නිලධාරීන් කතා කරන පොහොර හදන්න. ඒක නෙමෙයි වැදගත්ම කාරණේ. වැදගත්ම කාරණේ ජනතාව දැනුවත් කිරීම. අපි ජනාධිපතිතුමා දැන් වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක කියන තුනම තහනම් කරලා තියෙනවා. ඒ වගේම පොහොර භාවිත රසායනික පොහොර භාවිතය තහනම් කරලා තියෙනවා. එතකොට මෙවැනි වාතාවරණයක් තුළ ගොවිතැන ඉතාම සාධකේ අපි ගමු වී ගොවිතැන අක්කර ලක්ෂ 22ක් විතර ලංකාවේ වී ගොවිතැන කරනවා. ඒකෙදි මේ ඉක්මනින්ම අපි කරන්න ඕන මිනිස්සුන්ට අතින් හිටවන්න කියලා පොළඹවන එක. හැබැයි ඒක කරන්න අමාරුයි. මොකද අක්කර 2 හමාර 2 3 4 5 තියෙන හැටි කරන්න බෑ. එතකොට
අපි මොකද්ද මේකට දෙන උත්තර? මේකට තියෙනවා තාක්ෂණික උත්තරයක්. ඒ තමයි ට්‍රාන්ස්ප්ලාන්ටරේ. ට්‍රාන්ස්ප්ලාන්ටර් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි මෙකැනිකල් ට්‍රාන්ස්ප්ලාන්ටරේ. මේ සාමාන්‍ය මේ අනිත් ට්‍රාන්ස්ප්ලාන්ටරේ තමයි මෙකැනිකල් අමතරව මේ පේලියට ඇට දැමීම, අතින් සිටවීම, වපුරා වීඩර් කිරීම. ඒ කියන්නේ වපුරල ඉවරලා වීඩර් කරනවා. ඒකෙන් ටිකක් වී වැඩියෙන් යනවා. නමුත් අපි හරියට කල්පනා කරලා බැලුවොත් මේ ඒකෙන් අපට උත්තරයක් හොයන්න පුළුවන්. ඊළඟට දැන් වීඩර් කරාට පස්සේ මේ කාරණේ ඉෂ්ට කරාට පස්සේ මේ ලොකුම ප්‍රශ්නේ තමයි අපිට තියෙන මේ කොහොමද අපි ඊළඟ අධීරයට මුහුණ දෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් අපි සරලව ගත්තොත් දැන් වීඩර් කරාම වල්නාශක ගහන්න ඕන නැහැ. වල් පාලනය අවශ්‍ය නැහැ. වතුර බැඳීම, කුඹුරේ පූර්ව සූදානම, ඊළඟට කිව්ල කැප්ට අවශ්‍ය ඒ කාණුව සකස් කර ගැනීම. අන්නේ පූර්ව සූදානම සඳහා ගොවියන්ට සෑහෙන දැනුවත් කිරීමක් අවශ්‍යයි, පුහුණුවක් අවශ්‍යයි. ඊළඟට කෘපනිස කියලා, ඒ කියන්නේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර කියන එක්කෙනා යටතේ ලොකු පුහුණුවක් අපි ලබා දෙන්න අවශ්‍යයි. එතකොට ඒකෙන් තමයි අපට මේ ප්‍රශ්නයට යම්කිසි උත්තරයක් සොයන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව අපිට මේකට උත්තරයක් හොයන්න අමාරුයි. ඊළඟට දෙවෙනි එක තමයි වල්නා කෘමිනාශක වලට අපිට උත්තරයක් තියෙනවා. එතකොට පළවෙනි කන්නේදී වීගොවිතන තමයි අපිට ලොකු බරක් එන්නේ. ඊළඟට එන්නේ කෙටි කාලීන භෝග, ඊළඟට එන්නේ තේ ඇතුළු වාණිජ භෝග වගාවන්. එකේ ක්ෂණිකව තේ වගාව සම්බන්ධයෙන් ඒකේ දිලිරනාශක, වල්නාශක මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න පුළුවන්. තේ වගාවේ දින ප්‍රශ්නේ තමයි මේ සා විශාල ප්‍රමාණයක් අපි කොහොමද පොහොර ලබා දෙන්නේ කියන එක. ඉතින් ඒකට තාක්ෂණික දිනු කරපු යම්කිසි දේවල් තියෙනවා. සාමාන්‍ය මුලින් අක්කරයකට පොහොර කිලෝ 3000 10000 අතර ප්‍රමාණයක් ඕන කියලා කිව්වා. නමුත් දැන් ක්ෂුද්‍රජීවී තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් කිලෝ 500කින් විතර 1500 අතර ප්‍රමාණයකින් කුඹුරකට අවශ්‍ය කරන මේ අස්වැන්න අපිට මේ කියන්නේ පොහොර අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි තාක්ෂණي පාවිච්චි කළා හරි ප්‍රමිතියට කරොත් අර කිලෝ යන ප්‍රමාණය 10000 3000 කියලා කිව්වොත් අපි ඒක අඩු වෙනවා අනිවාර්යයෙන්ම අපිට 500 17 අතරට. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා නිවැරදි තාක්ෂණයෙන් පොහොර හැදීම පිළිබඳ ජනතාව දැනුවත් කරන්න ඕන. ඊළඟට මෙච්චර කොම්පැනි තියනවාද? කොම්පැනි වලට පුළුවන්ද? ප්‍රධානම දේ තමයි වීගොවිතනේදී කරන්න ඕන දේ විශාල වශයෙන් ජනතාව දැනුවත් කරාම මිනිස්සු විකල්පය මේකට සොයා ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ අවට තියෙන පරිසර පද්ධතියේ තියෙන දේවල් කොම වෙන්න පුළුවන්, ගිනි සීරියක් කොළ වෙන්න පුළුවන්, 10 අඟුරු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පොහොර බවට පත් වෙනවා. ඊළඟට අපි මේ පොහොර දැමීමේ ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් තියෙන එකක් තමයි ෆාම කල්චර් කියන එක. ඒ කියන්නේ කිසිම පොහොරක් නොයදා ගොවිතැන් කිරීම. ඒක එක සැරේටම බෑ, ක්‍රමානුකූලව වර්ධනය කරන්න ඕන එකක්. ඔය තිලක් කන්දේගම වගේ මහත්තුරු ඒක අභ්‍යාස කරනවා. ඊළඟට දෙවෙනි එක තමයි අපිට වැදගත් වෙන ඵලේකාර්ගී ක්‍රමය. ඒ කියන්නේ එක දවසක ගොම මූත්‍ර එක අක්කරයකට ඇති කියන එක තමයි ඵලේකාර්ගයේ න්‍යාය උනේ. ඒක කල්චර් කරගන්න ක්‍රමයක් තියෙනවා. ගිනි සීරියා කොළ, හකුරු, එතකොට ඒ දවස් ගණනක් පල් කළා බැරල් එකක දාලා ඒක කුඹුරට ඉස්සම ඒකෙන් සුද්ධජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඉබේම පොහොර හැදෙනවා කියන එක තමයි ඵලේකාර්ගී න්‍යාය. ඉතින් මේවා එක්කම මේක අපිට කරන්න අමාරු නෑනේ. කරන ගමන් තමයි අනිත් ඒවාට යන්න. එතකොට අපට උත්තරේ ඉබේම සොයා ගන්න පුළුවන්. ඒ වගේ බහුවිධ ක්‍රමයක් හොයා ගන්න ඕනේ. හොඳ අපේ හඳුනන ඉතාමත් වැදගත් අදහස් ප්‍රමාණයක් වහන්සේ අපට එකතු කළේ. බොහොම පිං අද සුභාරතීට අපිට මේ අදහස් එකතු කළාට. අනේ බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපි පූජාතුලේ රතන නායක ස්වාමීන් වහන්සේ සමගින් කතා බහ කළේ මේ කාරණා සම්බන්ධව. දැන් උන්වහන්සේ මතු කරපු කරුණුත් එක්ක අපිට මුලුවන් තාක්ෂණික පැත්ත නැත්නම් මෙය ප්‍රායෝගිකව ඉටු කරගන්නේ කොහොමද කියන කාරණේ කෘෂිකර්ම අමාත්‍යාංශය පැත්තෙන් අහන්න අපි දැන් සම්බන්ධ කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතරේ කලේකම් තාක්ෂණ ආචාර්ය අජන්ත ද සිල්වා මහත්මයා. සුබෝදෑසනක් ආයුබෝවන්. දුරකථන මාර්ගය පොඩ්ඩක් අපි මාරු කරලා බලමු. මොකද අපිට පේන විදිහට දුරකථන මාර්ගයේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි එතුමා සම්බන්ධ කරගන්න තුරු අපි ඔබට කියන්නට ඕනේ දැන් ඇත්තටම මේ සම්බන්ධව තිබෙන වර්තමාන තත්ත්වය. දැන් රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ඒවා ආනයනය කිරීම තහනම් කිරීම සඳහා
ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා. එතකොට ඒ සම්බන්ධව ගත්තම තමයි මේ කාරණා ටික මතුවුනේ. ඉතින් කාබනික පොහොර සහ කාබනික කුමනාශන නිෂ්පාදනය කියන කාරණය ගැනත් කතිකාවත දීර්ඝව ඇති වුණා. දැන් අපිට පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමා අයිබෝවන්. අයිබෝවන්. හොඳයි දැන් මේ කාරණාත් එක්ක බලමු දැන් පවතින තත්ත්වය ඒ වගේම මේ ගතු තීන්දුවත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද තාක්ෂණික පැත්ත සහ විශේෂයෙන් වගාකරුවන් ගොවියන් මේ සම්බන්ධව දැනුම්වත් කර කොහොමද හරි පැත්තට ගන්න අපේ වගාවට හානියක් නොවෙන්න. දැන් අපි අර මං හිතන්නේ අපි කතා කරා කෘෂිකර්මය කියන එක අපි අමාත්‍යාංශය හැටියට අපි රටේ ආහාර නිෂ්පාදනය කියන එක තමයි අපේ කාර්යභාරය වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. එතකොට අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අපි බලන්නේ රටේ ආහාර ස්වයංපෝෂිතතාවය උදා කර ගැනීම සඳහා වෙන කාර්යභාරයේදී අපි කොතනදී ඉන්නේ කොහොමද කරන්න කියලා. අපි මෙතෙක් කල් අර කිව්වා වගේ අපි ඒ සඳහා වී නිෂ්පාදනයේ අපේ රටේ ස්වයංපෝෂිත වෙන්න අපි රසායනික පොහොර වලට සානාධාර දීලා රසායනික පොහොර අවසානයේදී නොමිලේම නිකුත් කරන්න ගොවීන්ට අපි වැඩපිළිවෙළ සකස් කරලා තිබ්බා. දැන් මේ අලුත් තීරණයත් එක්ක අපි කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපේ වගකීම වෙන්නේ මේ පරණ හිටපු මේ රසායනික ගොවිතැනේ නියලිච්ච ගොවියව අපි මේ ක්‍රමවේදවලින් වෙනස් කරන ගමන්ම ඒ විදිහම සුපසාධන වැඩපිළිවෙළ හඳුන්වලා දීලා ගොවි මහත්තයා සවිබල ගන්නන්න ඕන තමන්ගේ මේ පොහොර අවශ්‍යතාවය. මොකද ගහට අවශ්‍ය වෙන්නේ අපි මේ කියන මූල ද්‍රව්‍ය විදිහට තමයි ගහ ගන්නෙ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, එහෙම නැත්නම් මැග්නීසියම්, එහෙම නැත්නම් අනිත් අවශ්‍ය මාත්‍ර මූල ද්‍රව්‍ය ඒවා ගහ ගන්නේ මේ ආහාර නිෂ්පාදනය. එහෙම නැත්නම් ගහ ඒවා අරගෙන තමයි ප්‍රපාසංශීෂණ කියන ක්‍රියාවලිය හරහා ආහාර නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ ආහාර නිෂ්පාදනය කරාට පස්සේ ඒක වී ඇටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පළතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මේ අලයක් වෙන්න පුළුවන්. ඒක ගබඩා කිරීම මත තමයි ඒකේ වෙනස් වීම වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට දෙන්න ඕන පෝෂක දෙන්න ඕන ගහට. එහෙම නැති වුණොත් දැන් පෝෂක උණතාවයක් හින්දා පේන ඕගොල්ලෝ දන්නවා කහ පාටම වෙලා තියෙනවා ගොවින් කහ වෙච්ච ගමන් නිල්ල නැති වෙච්ච ගමන් පෝර ගන්නවා. හැබැයි ඒක වෙන්නේ නැති වෙන විදිහට මේ අපි මේ කරන මේ කාබනික ක්‍රම වලින් අපි මේ පෝෂක ප්‍රමාණය ගහට හරියට ලබා දෙනවා නම් මේ ප්‍රශ්නේ හරියනවා. ඉතින් හැබැයි ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් තමයි උතුම් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් ඇත්තටම මේ තීරණයක් පස්සේ ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සහභාගී වුණා. ඒකෙදි ගත්ත තීරණ තමයි හුඟක් වෙලාට අපි දැන් අපි මේ කණ්ඩායම් වගේ මේ සඳහා වෙන වැඩපිළිවෙළ වලට යනවා. අපි බලනවා දැනට තියෙන ගොවි මහත්තුරුන්ගේ තියෙන තමන්ගේම පොහොර නිෂ්පාදනය සඳහා උනන්දු කරන්න අපි ඒක විදිහකට බලාපොරොත්තු වෙනවා. ඒ තියෙන පරිසරයේ තියෙන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් එහෙම වුණොත් අපි ඒ සඳහා ඒ ගොවි මහත්මයාට අවශ්‍ය මේ අපි අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඒකම ඒ සඳහා එයාට මේ අපි දැන් දුන්න දායකත්වය වගේම යම්කිසි වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි මහා පරිමාණ විදියට මේ රට තුලම මේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිවි ගන්නවා. මේ දැන් ඉන්න නිෂ්පාදකයෝ දැන් ඉන්නවා අපි ගාව 14 දෙනෙක් විතර ලියාපදිංචිලා ඉන්නවා. ඊට පස්සේ තව කට්ටිය ඉන්නවා මේ කාබනික පොහොර වර්ග කැට විදියට, දියර විදියට, එහෙම නැත්නම් වෙනත් විදිහට ජීව මේ කියන්නේ අපි හිතමු බයෝ ෆර්ටිලයිසර් එහෙම නැත්නම් ජීව විදියට අර විදියට මේ බැක්ටීරියා විදියට ඇවිල්ලා ඒ බැක්ටීරියා වලින් මේ ෆොස්ෆරස් කඩලා නැවත පස්සේ තියෙන ෆොස්ෆරස් ගහට ඕන විදිහට හදන ඉන්නවා මේ ශුද්ධ ජීවීන්. ඒ වගේ ශුද්ධ ජීවීන් මේ කල්චර්ස් තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ හරහා මේ වගේ අපිට පුළුවන් විදිහට ඒකත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා අපි කොහොමද කරන්නේ කියලා. එහෙම වුණොත් ඒවා අපි අරගෙන ගොවි මහත්තයාට යම්කිසි සාහන මිලකට දෙන්න හරි ඒ වගේ අපි සාකච්ඡා මට්ටමින් දැන් යනවා. හොඳයි. ඒකම තව වෙනත් ඔය දැන් අපි දන්නවා අපි අභිජනනයේ හරහා වෙන්නේ වර්ග අභිජනනය කළ තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අර ඉස්සෙල්ලා සමහරවල්ලාට මමත් චුට්ටක් අහගෙන හිටියා. ඒකෙදි කිව්වේ අපි ඇත්තටම අස්වැන්න වැඩි කිරීම සඳහා මේ පොහොර වලට හරි සංවේදී වර්ග අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැත්තම් ලෝකේ ගොඩාක් රටවල් වල එහෙම හඳුන්වලා තියෙනවා. ඒ හින්දා තමයි මේ හයිබ්‍රිඩ්ස් වලට ගොඩාක් ඉල්ලුමක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඒ අතරතුරේදී මේ අපි
මේ සංවේදීතාවයේ තියාගන්න ගමන්ම පොහොර කියන්නේ අපිට පොහොර දෙන ක්‍රමයේ මං කියන්නට වැඩිය අපේ අස්සන්න අපේ හානියක් නොවි අපිට පුළුවන් මේ ලෙඩ රෝග වලට රොත්තු දෙන මේ ගතිය වැඩි කරන්න අපිට අභිජන්‍ය කරන්න. හොඳයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතරේක ලේකම් තාක්ෂණ ආචාර්ය ජන්ත සිල්වා මහත්මයා බොහෝ ස්තුතියි. දැන් මේ කතිකාවත ඇත්තටම නිර්මාණය වුණාට පස්සේ ගොඩාක් අයගේ ප්‍රතිචාර අපි දැක්කා. සාමාන්‍යයෙන් නිදහස් අදහස් මත දරන අය කියලා තුන මේක මේ කවන්නේ කෙනෙක්ට ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. මෙහෙම හරි ගත්තු එක හොඳයි. මේක ඉස්සරහට ගොත් අමාරුයි. මේ නිසා ඇතිවන රෝගාබාධයන් සෞඛ්‍යාංශ වාර්තා දිහා බැලුවම රසායනික පොහොර භාවිතයෙන් සිදුවන හානිය ගණනය කළ නොහැකි. පැත්තකින් පස විශේෂඥයින් කියන විදිහට පස ඉවරයි. ඉවරටම ඉවරයි. ඒතකොට ගංගා ඇලදොල ඉවරයි. එතකොට සෞඛ්‍ය පැත්ත ඉවරයි. ඒ නිසා මේක අර විශේෂ රාජ්‍ය අමාත්‍යතුමත් කිව්වා ආණ්ඩුව ගත්තේ ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි රටට වැදගත් තීන්දුවක්. අපි දැන් සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ මේ කතිකාවතේ අවසන් විනාඩි කිහිපය ඔබට එකතු කරන්න. පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිතා පිළිබඳ නියාමන පැත්තෙන් ගත්තම රාජ්‍ය අමාත්‍යාංශයේ එහි අමාත්‍යාංශ ලේකම්තුමන් නිහාල් රණසිංහ මහත්මයා සුබ උදෑසනක් අයබෝවන්. සුබ උදෑසනක් අයබෝවන්. ලේකම්තුමා දැන් කතිකාවත් ගොඩක් අපි නිර්මාණය කරා මේ හොරායම අදහස් ගණනාවක්. දැන් මේ පිළිබඳව තියෙන අවසන් විනාඩි කිහිපය අපි බැලුවේ මේ තත්ත්වයන් ජනගත කරලා රසායනික පොහොර භාවිතය ඉවත් කරලා කාබනික පොහොර භාවිතය කියද්දි කොහොමද ගම රට කෘෂිකර්මාන්තේ පෙළගස්වන්න මේ තීරණයත් එක්ක? ඇත්ත වශයෙන්ම මේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් මේක. රාජ්‍යයේ ප්‍රතිපත්තිය ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. අපි අමාත්‍යාංශයේ විදිහට දැනට වර්ෂයක පමණ කාලයක ඉඳන් මේ වැඩසටහනට ඉහළම ප්‍රමුඛතාවය දීලා ඊට අවශ්‍ය ආයතන පද්ධතිය නීති රීති සමුදාය සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මූලික වශයෙන් අපි රාමුව සකස් කරලා තියෙනවා. මේ වැඩසටහන ඉස්සරහට ගෙනියනකොට දැන් අපිට තව නව ආරකින් මේකට ප්‍රවේශ වෙන්න ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා. ඒ අනුව පසුගිය සතියේ පටන්ම අපි මේ වැඩසටහන කොහොමද සංවිධානය කරගෙන ඉස්සරහට ගෙනියන්නේ කියන එක සම්බන්ධයෙන් ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාලා ලේකම්තුමාත් සමග සාකච්ඡා කරලා වැඩසටහනක් සකස් කරලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ ජාතික මට්ටමේ මේ හා සම්බන්ධිත ආයතන පද්ධතිය. දැන් රසායනික පොහොර රසායනික කෘෂිකාර්මික යෙදවුම් සම්බන්ධයෙන් නියමිතව ක්‍රියාත්මක වූ ආයතන පද්ධතිය අපට ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ මේ වැඩ කටයුත්ත මෙහෙයවීම සඳහා. මොකද අපිට තියෙන ආයතන සහ අලුතින් ඇති කළ යුතු ආයතන කියලා කොටස් දෙකක් තියෙනවා. තියෙන ආයතන ඉස්සෙල්ලාම අපි වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ කටයුත්තට යොමු කිරීමේ කාර්යය අපි කරනවා. ඒ වගේම තමයි දැනටමත් මේ ක්ෂේත්‍රයේ දිවෙන සම්පත් යම්කිසි පදනමක් තියෙනවා. මේ පදනම නැවත ව්‍යුහගත කරනවා මේ කාර්යය ඉතාමත්ම කාර්යක්ෂමව කඩිනමින් ඉටු කිරීම සඳහා. මෙතනදී ජාතික මට්ටම, පළාත් මට්ටම, දිස්ත්‍රික් ප්‍රාදේශීය මට්ටම්, ග්‍රාමීය මට්ටම කියන මේ හැම මට්ටමකම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මොකද මේ සඳහා වූ යෙදවුම් අවශ්‍ය යෙදවුම් තියෙන්නේ ග්‍රාමීය මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ, නාගරික මට්ටමේ තියෙන මේ හැම එකක්ම ඒකරාශී කරමින් මේ වැඩසටහනට පළාත් ආයතන තියෙනවා. පළාත් සම්බන්ධ ප්‍රාදේශීය මට්ටමේ ආයතන, ප්‍රාදේශ සභා, නගර සභා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඒ වගේම කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව සම්බන්ධ ආයතන, භෝජන සේවා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ආයතන, මේ හැම එකක්ම ඉතාමත්ම මනවින් සම්බන්ධීකරණය කරමින් ඉතා විශාල වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. දැනටමත් රජයේ පැත්තෙන් මේ සඳහා අයවැයගත සම්පත් වෙන් කරලා තියෙනවා මේ වර්ෂයට. ඒ සම්පත් පාවිච්චි කරමින්, භාවිතා කරමින් විශේෂයෙන් මේ හා සම්බන්ධිත විශේෂඥ ඥාන දැනුම
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙනවා. ඒ වගේම අනිකුත් විද්‍යායතනවල මේ හා සම්බන්ධ ඒ කියන්නේ පරිසර හිතකාරී කෘෂි යෙදවූ කියන මාතෘකාව යටතේ සහ ඒ වැඩපිළිවෙළ වල යටතේ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන් ඉතාමත්ම වේගයකින් නව ජවයකින් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ඒකරාශී කිරීම සම්බන්ධීකරණය කිරීම අපේ අමාත්‍යාංශය විසින් ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගරුව කෘෂිකර්ම ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමාලා සමග සම්බන්ධ වෙලා අපි ජාතික මට්ටමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය සාධනය කමිටුව මගින් මේ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ගරු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි බොහොම ස්තුතියි අද සුභාරතයට තොරතුරු එකතු කිරීම ගැන. අපි කතා කළේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහත්මයා සමග. ඉතින් මාප්‍රිය මිත්‍රයනි අපි අද සමුගෙන යන සූදානම සුභාරතයේ සංවාද මණ්ඩපයෙන් ඔබ නොදන්න නොදකින කාරණා පිළිබඳව. ඒ වගේම විවිධ කරුණු පිළිබඳව වගේම සමාජයේ විසින් ගොඩනගන ඇතැම් සාබද්ධ තොරතුරු ඈත් කරගන්න සුභාරතයේ අර්ථවත් තොරතුරු ඔබට වටිනාකමක් තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් මේ අපේ සතුට අපට සමුගන්න අවසර දෙන්න අද අපිට කතා කළ මේ වැඩසටහන පෝෂණය කළ සැමටම අපේ ස්තුතිය. අද සුභාරතයේ සංවාද මණ්ඩපයේට නාද සංකලනයේ රජීව නානායක්කාර සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර සුභාරතයේ නිෂ්පාදනය දිනුක ගුණවර්ධන මම සංජය මදුසංකමතුමුනි ඔබට වාසනාවන්ත සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී